අයිබුවන් සුව උදෑසනක් වේවා. සුබ උදෑසනක් සුව උදෑසනක්. එසේම වේවා එසේම වේවා. අද හැමෝම බලාගෙන හිටියා සංචලන සීමා ලිහිල් වෙයි කියලා. ඔව්. ඒක නිසා ඒක සිද්ධ වුණා. ඉතින් බලාපොරොත්තු ඉටු වුණා. රටේ බලාපොරොත්තු ඉටු කරන එකේ වගකීමත් අපිටම තමයි තියෙන්නේ. රටක් විදිහට අපි බලාපොරොත්තු වෙනවා පුළුවන් තරම් ඉක්මනට මේ රට පරිස්සම් වෙයි. එහෙම නැත්නම් මේ උවදුරෙන් මේ රට දුර වෙයි කියලා. ඔබත් මමත් අද ඉඳලා වැඩ කටයුතු කරන විදිහත් එක්ක තමයි ඒ සියල්ල තීරණය වෙන්නේ. ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරලා තියෙනවා වෛද්‍ය අසේල ගුණවර්ධන එතුමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. මේකේ තියෙනවා ප්‍රධාන කරුණු 6ක්. ඊට අමතරව කොහොමද අපි එළියට යන්න ඕන කියලා කරුණු 58ක් ඇතුළත් කරුණු 46ක් ඇතුළත් ලිපියක් ඉදිරිපත් කරලා තියෙනවා. මේක මාධ්‍යවල ප්‍රචාරය වෙනවා අද දවසේදී. ඒ වගේම තමයි අන්තර්ජාලයේ තියෙනවා. මෙයින් බලා ගන්න පුළුවන්. ජූලි මාස 21 වන දින සිට ජූනි 21 ඉඳලා ජූලි 5 දක්වා බලපෑවත්වන ආකාරයට සංචලන සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් තමයි මේ නිකුත් කරලා තියෙන්නේ. දිස්ත්‍රික් 90 රෝගීන් වාර්තාවෙම සැකසීමට ගනිමින් සිදුවන ක්‍රමෝපායක සැලැස්මක් අනුව ඉදිරි දිස්ත්‍රික්කවල වර්ගීකරණය කරනු ලබලා තියෙනවා. ඒ අනුව දිස්ත්‍රික්කවල තවදුරටත් සංචලන සීමා ලිහිල් කිරීම සිදු කරන ක්‍රමවේදයක් අනුව සිදු කරනවා කියලා සඳහන් කරලා තියෙනවා. දැඩි කිරීමන් සීමා කරලා තියෙනවා සමහර දේවල් වලදී. සෑම විටම කොවිඩ් රෝගය පැළැක්වීම සඳහා සුපුරුදු පුහුණු ජීවන රටාවන් දිගටම පවත්වාගෙන යත යුතුයි. ශරීර දුරස්ථභාවය, ශ්වසන ආචාර විධික්‍රම පවත්වා ගැනීම, දෑත් සනීපාරක්ෂව නිවැරදිව මුහුණු ආවරණ පැළඳීම මේවා අනුගමනය කිරීම කිසිසේත් අත් නොහළ යුතුයි. ඒ වගේම තමයි අන්තර් පළාත් සංචරණ සීමාව තවදුරටත් ක්‍රියාත්මකයි. පළාතකින් පළාතකට යන්න බෑ. ජූනි මාස 21 සිට ජූලි මාස 5 වෙනිදා දක්වා සංචරණ සීමාවන් සඳහා විශේෂ අමුණුමක් ඉදිරිපත් කරලා තිනවා. ඒ සංචරණ සීමාව කොහොමද යන්නේ කියලා විශේෂ අමුණුමේ කොටස් 46ක් විතර නිකුත් කරලා තියෙනවා. සංචරණ සීමාවන් ඉවත් කිරීමේදී සෑම පළාතකට පොදුව ලිහිල් කරනු ලබන සීමාවන් සහ බස්නාහිර පළාතට පමණක් විශේෂ සීමාවන් සහ රෙගුලාසි වෙනම නිකුත් කරලා තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේකේ පැහැදිලිව කොටස් 46කින් කතා කරලා තියෙනවා දිනෝෂ. පොදු ප්‍රවාහන සේවය නම් කොහොමද වැඩ කටයුතු කරන්නේ? නිවසකින් තව නිවසකට යනවා නම් කොහොමද කරන්නේ? රජයේ ආයතන මේ රැස්වීම ගන්න කොහොමද? වැඩමුළු සම්මන්ත්‍රණ ඒවා තියන්න පුළුවන්ද බැරිද? කර්මාන්ත ශාලා කොහොමද කරන්නේ? ආර්ථික මධ්‍යස්ථාන, ජංගම වෙළඳුන්, පදික වෙළඳුන්, බේකරි නිෂ්පාදකයන්, සුපිරි වෙළඳ සැල් මේ හැම අංශයක්ම වෙන වෙනම අරගෙන ඔවුන් මොකක්ද කළ යුත්තේ? බස්නාහිර පළාත නම් කොහොමද කරන්නේ? සංචාරන සීමාවත් වල වැඩ කටයුතු කරන්නේ කොහොමද කියලා පැහැදිලි නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. එය ඔබට අවශ්‍ය නම් අන්තර්ජාලයේ තියෙනවා, පුවත්පත්වලත් පළ වෙලා තියෙනවා. ඒ ඔස්සේ ක්‍රියාත්මක කරන්නට හැකියාව දෙනවා වැඩ කටයුතු. ලෝකේ තත්ත්වය කොහොමද? රටේ තත්ත්වය කොහොමද කියලා බලමු. ලෝකේ තත්ත්වය රටේ තත්ත්වය බලද්දී අද බුද්ධෙක් කිව්වාගේ බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නේ සහ බොහෝ දෙනෙක් කියන්නේ ලොක්ඩවුන් එක අයින් වුණා කියලා. ලොක්ඩවුන් එක අයින් වුණා නෙවෙයි. එහෙම නැත්නම් සංචරණ සීමා ඉවත් වුණා නෙවෙයි. නිවැරදි වෙන්න ඕනේ වචනේ මං හිතන්නේ සංචරණ සීමා ලිහිල් වුණා කියලා. මොකද අවදානම අඩු නිසා නෙවෙයි, අවදානම ගැන තියෙන අවධානය අඩු වුණා නිසා නෙවෙයි. මේ තමයි මේ මොහොතේ ගන්න පුළුවන්. මේ මොහොතේ ගන්න පුළුවන් හොඳම විකල්පය. එනතෝ හොඳම උත්තරේ රට වහලා තියන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. හැබැයි ඒක නෙවෙයි උත්තරේ. විකල්ප හොයන්න වෙනවා. ලෝකේ අලුත් ප්‍රභේද වාර්තා වෙනවා. අලුත් රැලි වාර්තා වෙනවා. එහෙම වුණාම අපිට මේක හැමදාම මෙහෙම ලොක්ඩවුන් කරගෙන වහගෙන ඉන්න බෑ. ඒ නිසා මේ තෝරගන්නේ හොඳම විකල්පය මේ මොහොතේදී. ඒ සංචරණ සීමා ලිහිල් කිරීම. අද ජාතික පුවත්පත් වාර්තා කරන ප්‍රධාන පුවත් සිරස්වල තියෙනවා. අපි ඉක්මනින්ම විමසමු මොනවද මේ සිරස්වල කියලා. මුලින්ම දිවෙන පුවත්පතේ සිරස්වලයකුත් තියෙනවා. ලෝකේ කොච්චරක් වාර්තානද කියලා තියෙනවා. ටක් ගාලා කියලා ඉන්නම් මේ ඊළඟට සංචරණ සීමා කොහොමද ලිහිල් වෙන්නේ කියලා ජාතික පුවත්පත් වාර්තා කරනවා. ඒ වගේම හුදකලා භාවයට පත් කරන ප්‍රදේශ තියෙනවා. ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් වෙනවා. අද වෙනකොට සමස්ත වශයෙන් ගත්තොත් 17,92,39,660ක් රෝගීන් වාර්තා වෙනවා. ඊයේ දවසට විතරක් 2,89,503ක් රෝගීන් වාර්තා වුණා. එයින් 53,009ක් ඉන්දියාවෙන් වාර්තා වෙන්නේ, 44,178ක් බ්‍රසීලයෙන් වාර්තා වෙනවා. ඒ වගේම මරණ 38,81,445ක් ලෝපුරා වාර්තා වෙනවා. ඊයේ දවසට 7,588ක්
එයින් 1113ක් වාර්තා වෙන්නේ ඉන්දියාවෙන්. අර බුද්දෙක් කිව්වාගේ මෙන්න මෙහෙමයි අද අරුණ පුවත්පත කියනවා සංචරණ සීමා ලිහිල් වන්නේ මෙහෙමයි. එක නිවසකින් පිටවීම දෙදෙනෙකුට පමණයි. පොදු ප්‍රවාහනයේ ආසන සංඛ්‍යාවෙන් 50%යි. ආර්ථික මධ්‍යස්ථාන බාබර සාප්පු විවෘතයි. අවමගුලට 15යි. මංගල උත්සව බෑ. පූජනීය ස්ථාන පුස්තකාල වහලා. මත්පැන් අලවිසැල් විවෘතයි. බාර් පබ් වහලා මේක ගැන පැහැදිලි කිරීමකුත් කරගන්න වෙයි අපිට. මොකද මේ පොසොන් සතිය නිසා පළාත් සංචරණ සීමා දිගටම උදේජී වේකනායක අරුණ පුවත්පතේ එහෙම වාර්තා කරද්දී බුද්ධික සංචරණ සීමා ඉවත්වුවත් පළාත් අතර සංචරණ බෑ කියලා රැස්වීම උත්සව සාද තවදුරටත් තහනම් ගෙදරකින් එළියට යා හැකි දෙදෙනෙකුට පමණයි. දිස්ත්‍රික්ක 12ක ග්‍රාම සේවා වසම් 24ක් ලොක්ඩවුන්. බැංකු වලට වරකට ගනුදෙනුකරුවන් 10යි. වෙළඳ සැලකට වරකට ගනුදෙනුකරුවන් 30යි. සලොන් වලට වරකට අයෙකු පමණයි. බස්නාහිරට විශේෂ නීති ප්‍රවාහනයේ අත්‍යවශ්‍ය සේවා වලට පමණයි. වැඩමුළු සම්මන්ත්‍රණ ආදිය තහනම් කියලා චාමර අමරසූරියත් මේකට අදාළ ප්‍රධාන සිරස්තලයේ මව්බිමට වාර්තා කරනවා. අද දිවයිනේ ප්‍රධාන සිරස්තලයට වාර්තා කරන්නේ පොලිසියේ කෙනෙක්ගේ කතාවක්. කළුතර SIගේ කුඩු චාවාරමය අලුත්ම හෙළිදරව්ව කියලායි වාර්තා වෙන්නේ. දුවගේ මගුල ජයට ගන්න බිස්නස් එකට බැස්සා කියලායි ඔහු කියන්නේ. කෝටි 52 කුඩුත් සමග හසුවේයි. තම දිනගේ මංගල උත්සවයේ තරුපහේ හෝටල් එක මහයිලෙන් පැවැත්වීම සඳහා මුදල් උපයා ගැනීමට තමයි මෙම ජාවාරම කරේ කියලා ඔන්න දැන් කියන කතාව. මීට කලිනුත් කිලෝ 75ක් කොළඹට ප්‍රවාහනය කර ඇතැයිද එම හෙරොයින් තොගය කොළඹට ප්‍රවාහනය කිරීම වෙනුවෙන් රුපියල් 20 ලක්ෂයක මුදලක් මෙම උප පොලිස් පරිසරයට හෙරොයින් ජාවාරම් කරවන්ගෙන් ගෙවා ඇති බවද හෙළිදරව් කරගෙන තියෙනවා. සියල්ල අල්ලගෙන තියෙන්නේ පොලිසිය 85000ක් විතර ඉන්නවා කියලා පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා අපිත් එක්ක කිව්වා. නමුත් කවුරු වැරදි කරත් වැරදි තමයි මේ සියල්ල හොයනවා කියන එක තමයි කතා බහ කරන්නේ. අපි සූදානම් වෙනවා ජෙනරාල් චාන්සිලර් මැතිතුමාව සම්බන්ධ කරගන්න මේ රටේ තියෙන තොරතුරුත් එක කතා බහ කරන්න. ඒ අතරතුරේදී දිනවෙන පුවත්පතේ ප්‍රධාන පුවත තියෙන්නේ කෝටි 200ක හෙරොයින් ගංජා නාවික හමුදා අත්අඩංගුවට කියලා. එයත් අපි ඔබට වාර්තා කරමින්ම සූදානම් සම්බන්ධ කරගන්න ජෙනරාල් චාන්සිලර් මැතිතුමන්. එතුමා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා රට වෙනුවෙන් තොරතුරු දැනගන්න විශේෂයෙන්ම සතියේ පළවෙනි දවසේ කොහොම හරි කියලා එතුමාව හම්බ කරගන්නවා. නැත්නම් අපි හමු කරනවා. ආයිබන් ඔබතුමන්ට සුබ උදෑසනක්. ආයිබන් සුබ උදෑසන බුද්ධික සාදිනේෂ. ආයිබන් ඔබතුමාට. අද උදේ පාන්දරව යෝග කරන්න සූදානම් වෙනවා කියලා ආරංචියක් තියෙනවා. ඔව් අද ඇවිල්ලා යෝග දිනය ඔබ දන්නවා ලෝක යෝග දිනයක් වශයෙන් ඉන්දියාව විශේෂයෙන්ම නරේන්ද්‍ර සිං මෝදී අග්‍රාමාත්‍යතුමා තමයි මේක ආරම්භ කරනු යෙදුනේ. ඉතින් මේ අනුව අද දිනේදී විශේෂයෙන්ම මේ තත්ත්වය යටතේ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව මේකට සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේ සිට අද දිනේදී මේ ආකාරයට මමත් සම්බන්ධ වෙනවා. ඒ වගේම ආරක්ෂක ලේකම්තුමා ත්‍රිවිධ හමුදාපතිවරුන් ශ්‍රී ලංකා යුද හමුදායේ සියලුම පළාත්වල තිබෙන සේනාංක ඒත් එක්කම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් යටතේ මේ යෝගා වැඩසටහනට අපිව අන්තර්ජාලය හරහා ඔස්සේ සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථාන විශාල සංඛ්‍යාවක් අපිට බෑ. අපි රටේ කියන එක්රස් වෙන්න බෑයි කියලා. ඒකට අනුගත වෙමින් ඉතාමත් සුළු සංඛ්‍යාවක් අපි මේ හා සම්බන්ධ වෙනවා. ඉතින් මමත් සම්බන්ධ වෙනවා. ගිය වසරේ යුද හමුදා මූලස්ථානයේ තමයි ප්‍රධාන ස්ථානය හැටියට පවත්වන ගිය විශේෂ ඉන්දියන් මහ කොමසාරිස්තුමා යුද හමුදා මූලස්ථානයේ මා එක්ක මේ යෝග අවස්ථාවට සම්බන්ධ වුණා. යෝග සම්බන්ධ වුණා කරන්න. නමුත් අද අපි මේ අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙනවා. ජෙනරාල්තුමනි දැනගන්න කැමති සංචරණ සීමා ලිහිල් වීම අද දවසේදී සිද්ධ වුණා. මේ පිළිබඳව අපි දිගින් දිගට ඔබතුමාගෙන් තමයි කරුණු වාර්තා කරේ. මේ රට ඉස්සරහට කොහොමද අපි සකස් කරගන්නේ, කළමනාකරණය කරන්නේ කොහොමද කියලා වැඩසටහන ආරම්භයේදීම අපිට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිපිය ලැබුණා. අපි ඒ පිළිබඳව මතක් කරලා දුන්නා. ඔබතුමාගෙන් කැමති දැනගන්න කොහොමද මේ ක්‍රියාදාමයන් කළමනාකරණය වෙන්නේ කියන කාරණාව. දැන් මෙහෙමයි මේකේ මම හිතන්නේ මේ කෙටි කාලයක් තුළ මේ සියලු දේම දැන් කීමට හැකියාවක් නැහැ. නමුත් ඔබතුමා මම හිතන්නේ කියවුවා තවදුරටත් මම බලාපොරොත්තු වෙන ඔබ මාධ්‍ය තුලින් එහි අත්‍යවශ්‍ය කොටස් කියවයි කියලා අත්තරමේන්තුව තුලින් මේ අවස්ථාවේදී ඒ කෙසේ වෙතත් අපි ලංකාවේ 2028 දෙනෙකු අද දිනේදී කොයි දාසාදිත්‍යයන් හමුවන පරිසරයක ඒත් එක්කම 47 දෙනෙක් කොවිඩ් හෝ වෙනත් මරණ යටතේ පසුව කොයි දාසා දෙන්නේ වූ බවට තහවුරු වුණු පරිසරයක තමයි අද රටේ සංචරණ සීමාවන් යම්කිසි ආකාරයකට ලිහිල් කිරීමක් කරන්නේ. ඇත්තටම මෙහිදී විශේෂඥවරුන් විවිධ ප්‍රදේශවලට විවිධ ආකාරයෙන් මේ විවෘත කිරීමට කරන්නත් කියලා යම් අපිට නිර්දේශ පැමිණියා.
විශේෂයෙන්ම කිව යුත්තේ බස්නාහිර පළාත විශාල වශයෙන්ම තේරුම් ගත යුතුයි ජනතාව. අපි දන්නවා රටේ ජනතාව බහුතරයක් බස්නාහිර පළාත සිටිනවා. එහිදී දැන් අද දිනේ ගත්තත් ගම්පහ 307 දෙනෙකු කොයිදාසා දින කොළඹින් 302 දෙනෙකු සහ 253 දෙනෙකු කොයිදාසා දින හමුවන්නේ මේ බස්නාහිර පළාතේ. අනිත් ප්‍රදේශවල ඉතාමත් සුළු සංඛ්‍යාවන් වාර්තා වන්නේ. එතකොට ඒ කියන්නේ බස්නාහිර පළාත තවදුරටත් යම්කිසි අවදානම් තත්ත්වයක පවතිනවා. ඉතින් ඒකින්ද රජයේ සේවකයන්ට අන්තර්ජාල ඔස්සේ පමණක් වැඩ කටයුතු කරන්න කියලා පැහැදිලිව කියලා තිබෙනවා. ඒකින්ද අර මේ සංචාරන සීමාවන් පවත්වන දවස්වලත් යම් ආයතන ප්‍රධානීන් පැමිණිලා ඔවුන් විසින් ජනතාව වෙත ලබා දිය යුතු සේවාව ඉෂ්ට කිරීමට ඔවුන් කටයුතු කරනු ලැබුවා. ඒ ආකාරයෙන්ම තමයි මේ සතියේත් අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ මිසක් ජනතාව විශේෂයෙන්ම රජයේ සේවකයන් රැකියාවට පැමිණෙයි කියලා කිසිදු බලාපොරොත්තුවක් නැහැ. ඒ කියන්නේ ඔබතුමා සමා වෙන්න මේ ඔබතුමා කියන්නේ නිකන් සංචරණ සීමා තියෙනවා කියලා වගේ හිතාගෙන වැඩ කරන්න කියලා. ඔව් සංචාරන සීමාව තියෙනවා කියලා හිතාගෙන වැඩ කරන්න වෙනවා. මොකද නම් කියන්නේ 2028 දිනක කොවිඩ් රටේ ආසාදනයේ අමුවන්ති මේ ඇමුත් 50කට අඩු වුණත් මේ අවස්ථාවේ තිබෙද්දී ඒත් එක්ක මේ ප්‍රභේදය පසුගිය වතාව වගේ මේ ටිකක් දරුණු ප්‍රභේදයක් ශීඝ්‍රව පැතිරෙන ප්‍රභේදයක් හින්දා මේ සංචාරන සීමාවන් තියෙනවා කියලා හිතාගෙන වගේ ඒ ආකාරයෙන් තමයි මේ කළ යුත්තේ. මෙහිදී විශේෂයෙන්ම දිනුෂහබු ප්‍රශ්නෙට දැන් මේ රටේ ඔබ දන්නවා විවිධ ප්‍රතිචාර දැක්වුවා පසුගිය අවසන් සතිය දෙකේ පමණ. මොකද අපි 21 වෙනිදා පටන් ගත්තට මේ අන්තිම සතිය වෙද්දී ජනතාව යම් ආකාරයෙන් පීඩාවකට පත් වෙන තත්ත්වයක් ආවා. සමහර ජනතාවට කිසිසේත්ම මේ දරා ගන්න බැරුව ජීවත් වීමට අපහසු තත්ත්වයක් ආවා. ඒකින්ද ජංගමාකාරයෙන් මොන ආකාරයෙන් වෙළඳසැල් විවෘත නොකරත් ඒ ආකාරයෙන් ආහාර ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කරත් අර කුඩා ආකාරයෙන් වෙළඳසැල් කරපු ගිය අයවලුන්ට ජීවත් වීම අපහසුතාවයක්. මේ ඔක්කොම සැලකිල්ලටගෙන සෞඛ්‍ය නීතිමේදී ගණනාවක් ඔස්සේ තමයි මේ සංචාරන සීමාවන් යම් තාක් දුරට ලිහිල් කරලා තිබෙන්නේ. මේදී ඔබ දැක්කා ප්‍රවාහන කටයුතු සම්බන්ධ වුණත් සමත් දිලුම අමනුගම මැතිතුමා කිව්වා ඒත් එක්කම වාහන යන්න පුළුවන් ගණන් කියලා තිබෙනවා. ඔක්කොම පිළිලා යන්න හැකියාවක් නැහැ. එතුමා මම දැක්කා කියනවා මේක ඇත්තට පොදු ප්‍රවාහනය විවෘත කරන්න තරම් වුණත් වටින්නේ නැහැ මේ අවස්ථාවේදී කියලා මේ අපි යොදවා තිබෙන සංචාරන සීමාවන් යටතේ. ඒකින්ද සුළු බස් නැත්තම් බස් රථ සංඛ්‍යාවක් ගමන් කරන කටයුතු කරයි. ඒ කියනවා කියලා ඒ වගේ බස් වල නැගලා මේ ගමන් කිරීමක් නෙමෙයි බලාපොරොත්තු වෙන්නේ. රටේ ජනතාව මේකට ඔබතුමා දිනුෂ කිව්වා වගේ හොඳම ක්‍රියාව වහගෙන ඉන්න පුළුවන් නම් මාස ගානක් ඒක වටිනවා. ඒක කරන්න පුළුවන් නම් ඒක තමයි සුදුසුම ක්‍රියාව. නමුත් මේක අනිකුත් ජනතාවට දරා ගන්න පුළුවන්ද බැරිද? මොන වගේ රටක්ද? මේ රටට පුළුවන්ද මේව වහගෙන කරගෙන යන්න? ඉතින් මේ දේවල් ඔක්කොම සැලකිල්ලටගෙන තමයි රජයේ විසින් මේ තීරණය ගනු ලැබුවේ. ඒකින්ද අපි බලාපොරොත්තු වෙනවා ජනතාව ඉතාමත්ම ඕනකමින් මේ හා සම්බන්ධ වෙලා මේ තියෙන බැරෑරුම්කමත් තේරුම් අරන් ඔබගේ වගකීමක් වශයෙන් ඔබ කොයිදා සාධිතයෙක් නොවන ආකාරයට වගකීමක් ගන්න. අපි දැන් උදාහරණයකට වෙළඳසැලකට බඩු ගන්න ගියොත් අපි කියලා තියෙනවා වෙළඳසැල් හිමියන්ට උපරිමයේ 125කට අඩු ධාරිතාවක් වෙළඳසැලේ තබා ගන්න අනිවාර්යව කටයුතු කරන්න කියලා. මම ඊයේ දිනේ අපේ නියෝජ්‍ය පොලිස්පතිතුමාට දැනුම් දුන්නා. විශේෂයෙන් බස්නාහිර පළාතේ මේ වෙළඳ සංකීර්ණ වල සහ ඒ වෙළඳ සැල්වල මේ තත්ත්වය අනිවාර්යයෙන් මේ ආරක්ෂක අංශ යොදවලා උන්ගේ ආරක්ෂක තිබෙන පෞද්ගලික ආරක්ෂකය එවුන් යොදවලා කඩ ඇතුළට ඒ විශාල සංඛ්‍යාවක් ගන්න එපා කියන ඒ උපදෙස් ලබා දෙන්න කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ ඔබට යම් කිසි දෙයක් ගන්න ඕනේ නම් කියලා තිබෙනවා නිවසකින් දෙදෙනෙක් පමණක් ඕනම වෙලාවක ආයුත්තෙත් කියලා. ඉතින් මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙන ඉතාමත් ඕනකමින් ජනතාව බුද්ධිමත්ව මේ බව තේරුම් අරන් රට මේ දිනුෂ කිව්වා වගේ බුද්ධික කිව්වා වගේ මේ රට විවෘත කිරීමක් නෙමෙයි ලිහිල් කිරීමක් පමණයි මෙහිදී මේ தත්ත්වය තේරුම් අරන් කටයුතු කරයි කියලා අපි ජනතාවගෙන් බලාපොරොත්තු වෙනවා. ඔව්. උදාහරණයක් අපතුමනේ දැන් මේ ඊයේ දැන් 2028ක් විතර වාර්තා වෙනවා කියන එක 3000ට අඩු සීමාවේ ඉන්නවා ආසාදිතයන් දෛනික වාර්තා වීම. මේ ආසාදිතයෝ වාර්තා වෙන්නේ කොයි වගේ කියන්නේ පදාසයන් කියන මම අහන්නේ දැන් මේක මේ තනින් තනින් මෙහෙම වාර්තා වෙනවද එහෙම නැත්නම් අර ආසාදනයේ වෙච්ච අයගේ පළමු පෙළ ආශ්‍රිතයන් අතරින් මට පැහැදිලිව ඔබතුමා කියන කතාව ඔබ දන්නවා පසුගිය
ඔය දින 30ක් වහලා තියෙද්දි අපිටත් සෞඛ්‍ය ශාස්ත්‍රත් එක්ක අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ සෑම අවස්ථාවකම අති ජගුරු ජනාධිපතිතුමා සෑම අවස්ථාවක දැනුම් දුන්නේ සමාජය තුලින් මේ PCR පරීක්ෂණය කළා ජනතාව සමාජයේ කොච්චරක් ඉන්නවද කියන හොයාගන්න. ඒක තමයි අපිට වැදගත්. නමුත් ඇත්තටම අවස්ථාවකට බොහෝ දුරට වුණේ ඉස්සෙල්ලා වුණේ මේ එක්සිට් PCR කියලා කියනවා. නමුත් කොයි දාසාදීයක් වුණාම ඔවුන්ගේ ආශ්‍රිතයන් අනිවාර්යයෙන්ම නිරෝධායන ලක් කරන ඒ නිරෝධායන කරන අයරුන්ගේ PCR පරීක්ෂණ වාර්තා තමයි වැඩියෙන් ආවේ. ඒ වගේ තමයි මේ 2007 ඔක්කොම වාර්තා වුණේ. නමුත් දැන් මේක කියලා අවසාන වශයෙන් අතිගරු ජනාධිපතිතුමා මෙතන ටිකක් මේ සම්බන්ධයෙන් දැඩි ලෙසත් කියවුවා. ඉතින් මේ අනුව දැන් සමාජයේ PCR පරීක්ෂණ කිරීම වාර්තාව වැඩි කරලා තිබෙනවා. අදට මම දකින හරියට ආකාරයට 145ක ප්‍රමාණයක් වගේ තමයි සමාජය තුලිමුත් රෝහල් වලට ඕනම පුද්ගලයෙක් ඇතුළත 105ක් අනිවාර්යයෙන්ම රෝහල් වලත් මේ කළ යුතුයි PCR පරීක්ෂණ එහිදී හම්බුනද කියලා අහමු ලෙස ඊට පස්සේ ඉලක්ක කරගෙන සහ හම්බු පරීක්ෂණත් මීට අමතරව කරන සංඛ්‍යාවක් තියෙනවා. ඉතින් ඒ අනුව මේ සමාජයේ අර ක්‍රොස් සෙක්ෂන් එකක් වගේ කියලා කියනවා අපි ඉතින් යම් කිසි පැතිකඩක් තමයි මේ එන්නේ. නමුත් අපේ අවශ්‍යතාවයේ මේ 160ක වගේ ප්‍රමාණයක් සමාජයේ ඔය සඳහාම යොදවලා සොයා ගැනීමට. ඉතින් අපි ඊයේ දිනේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් එක්කත් මේ සඳහා අලුතෙන් පත් කරන ලද ගිනිගේ වෛද්‍ය ගිනිගේ සමිති ගිනිගේ මැතිතුමත් එක්කත් මම කතා කරන්න ලැබුවා. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ සතියේ ඒ ආකාරයෙන් කරයි කියලා. එතකොට අපිට අර සමාජයේ හරියටම ඇත්තම තත්ත්වේ සමාජය තුල ඉන්න සංඛ්‍යාව අපිට හොයාගැනීමේ හැකියාවක් තිබෙනවා. ඒ සඳහා අපි අවධානය යොමු කරමින් තමයි මම හිතන්නේ මේ අවස්ථාවේ 2028 හමුවන්නේ ඒ ආකාරයේ මෙහිදී කර්මාන්ත ශාලා දෙකක විතර ඔය අද 2028 දී වාර්තා වෙන තැන් දෙකක් තුනක් තිබෙනවා ඒ ආකාරයේ. ඒ හරුණු කොටගෙන සමාජය තුල අර පොකුරු වශයෙන් විශාල වශයෙන් මේ අවස්ථාවේ නේ. නමුත් මේක තමයි අප්‍රේල් 15 සහ අප්‍රේල් අර පළවෙනිදායි 15 අතර තත්ත්වෙ ඇති කරගන්න එපා කියන එක තමයි මේ අවස්ථාවේදී කියන්න තිබෙන්නේ. මේ තියෙන තත්ත්වය අපි මේ ආකාරයෙන්ම ජනතාව සම්බන්ධ වෙලා සහයෝගයෙන් කටයුතු කරොත් අපිට මේ තත්ත්වය රඳවාගෙන රටත් විවෘත කරන යාම හැකියාවක් ලැබෙයි. ඒ නොමැතිව ජනතාව අර සති තුන නැත්නම් මාසයකට දින 30කට පස්සේ හම්බ වෙච්ච නිකන් මේක නිදහසක් හැටියට සලකලා හිතුමතේ යන්න ගියොත් නම් මේ තත්ත්වය ආපහු මේ තත්ත්ව වෙනස් වෙන්න තත්ත්වකුත් ඇති වෙන්න හැකියාවක් තිබෙනවා. ඔව්. තත්ත්වය ඒකයි. ඒත් එක්කම දැන් ඒක තමයි දැන් රටේ අනිකුත් දේවල් ඒ ආකාරයෙන්ම කරන්න ඕනේ. මේ කාර්යබහුල දවසක් කාර්යබහුල උදෑසනක් වුණත් ජනරල්තුමනි මේ වෙද්දී කාබනික පොහොර ඊළඟ කන්නේ සඳහා නිෂ්පාදනය කිරීමේ අභියෝගයට ගොවි ජනතාව මුහුණ දීලා ඉන්නවා. ඒ වගේම හමුදාවෙන් අවශ්‍ය සහයෝගය ලබා ගන්න පුළුවන් කියන විශ්වාසෙනුත් ඉන්නවා. ඒ තාක්ෂණය ඒ සහයෝගය ලබා දෙන්න සූදානම්ද ඔබතුමාලා? ඔව් මෙහෙමයි හමුදාවට කළ හැකි ප්‍රමාණයක් තිබෙනවා මේ කාබනික පොහොර සම්බන්ධයෙන්. අපි මේ වන විටත් එහා සම්බන්ධලා තිබෙනවා. ඔබ දන්න විදියට පසුගිය වසරේ අපි මේ පුරාණ කුඹුරු ආස්වාදන්න කටයුතු කරලා ලැබුවා. ඒත් එක්කම මේ අක්කර 100ක් 200ක් හමුදාවේ ගොවිතැන් වල කටයුතු වෙදිලා තිබ්බ එක දැන් අක්කර 3500ක් 5000ක් අතර වගේ ප්‍රමාණයක අපි ගොවිතැන් කටයුතු වල යෙදෙනවා. ඒක කාබනික වශයෙන් නේද? අවශ්‍ය පොහොර. ඔව්. එතකොට ඒ සඳහා අවශ්‍ය පොහොර අපි මේ වෙන විදිහට නිෂ්පාදනය කරගෙන තිබෙනවා. ඉතින් අපිට පුළුවන් හමුදාව ස්වයංපෝෂිත තත්ත්වයකට ඒ කියන්නේ හමුදාවේ කාබනික පොහොර අතින් අපිට අපේ අවශ්‍යතාවයන් නිශ්චිත සිද්ධ කර ගැනීමට අපිට හැකියාව ලැබිලා තියෙනවා. ඒක මට සාධික වෙන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. ඒකින්ද හමුදාව ප්‍රත්‍යේ අපේ කරන සියලුම ඒ ගොවිතැන් කටයුතු වලට අපිට ඇති. අපි ඒක හදාගන්න තිබෙන්නේ. ඊට අමතරව ඔබතුමා කිව්වාගේ රජයෙන් අපිට දැනුම් දීලා තිනවා. අපි මේ ප්‍රදේශවල ආඥාපතිවරුන්ට මේ වෙන විට මම උපදෙස් ලබා දීලා තිබෙනවා. මේ ප්‍රදේශවල ජනතාවට ජීවත් වෙන ජනතාවට ගොවිතැන් වල ඉන්න ජනතාවට හැකියතාක් දුරට අපි අපේ ප්‍රමාණයට අමතර ප්‍රමාණය උදව් කරන්න කියලා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ ප්‍රථම වතාවට මේ වසරේ පටන් ගද්දී ඒ උපකරණ වල සහ අනිකුත් දේවල් වල අඩුපාඩු තියෙනවා. විශේෂයෙන්ම දන්නවා මේ සඳහා භාවිතා කරන සමහර දේවල් වල අඩුපාඩුකම් තිබෙනවා. අපි දැක්කොත් දැන් මේකට ගොම වගේ දේවල් භාවිතා කරනවා. නමුත් ඉන්න සංඛ්‍යාව හමුවන ප්‍රමාණය ඒ අපිට අවශ්‍ය ප්‍රමාණයට හොයාගන්න පුළුවන් වේවි කියන දැන් ඉස්සර අපි මිල්කෝ සහ අනිකුත් ගොවිතැන් කරන විශාල ඒ සංවල ලබා ගත්තා. නමුත් දැන් ඔවුන්ටත් ටාගට් දීලා තියෙනවා. ඒ ආකාරයෙන් ඔවුන්ටත් මේවා එකතු කරලා මේ ආකාරයේ කාබනික පොහොර
නිෂ්පාදනය කිරීමට. ඉතින් එතකොට අපිට ඒ වුන්ගෙන් ගැනීමට හැකියාවක් නැති වෙනවා. ඉතින් සමහරවල අඩුපාඩුකම් ඒ සඳහා විකල්ප බන්ධන කුෂ්ඨකර්ම අමාත්‍යාංශයෙන් ලබා දීලා තිබෙනවා. අපි කෙසේ හෝ අපිට කළ හැකි උපරිමයේ ජනතාව වෙනුවෙන් රටේ ආරක්ෂකයා වශයෙන් මේ ආහාර සුරක්ෂිතභාවය වෙනුවෙනුත් අපිට කළ හැකි උපරිමය අපි කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණා ජෙනරාල් ශරණ සිල්ලා මැතිතුමන්. එතුමා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා. ඒ වගේම තමයි කොවිඩ් කාර්යසාධක බලකාය ප්‍රධානියා. යුද හමුදාපතිතුමන් කාරණා ගණනාවක් කරන්න තියෙද්දිත් අපි කතා කරාම උදේ ඇවිල්ලා රටේ ජනතාව දැනුවත් කිරීමේ වගකීම එතුමා පැහැදිලිව කරනවා. වගකීමකින් යමක් ජනතාවට කියන්න ඒ වගේම තමයි ජනතාව කළ යුතු දේ මොනවද නොකළ යුතු දේ මොනවද රටක් විදිහට අපි ගන්න තීරණ මොනවද කියන එක පිළිබඳව එතුමා කතා බහ කරා. බොහොම ස්තුතියි රටක් පරිස්සම් කරලා දෙනවට ඔබතුමන්ට. අපි සූදානම් තවත් බුද්ධික ඒ අතරේ දැන් අද උදෑසන සිට බලපැවැත්වෙන පරිදි ග්‍රාම නිලධාරී වසම් 5ක් හුදකලා භාවයට ලක් කරන බව හමුදාපති ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශරණ සිල්වා මහත්මිය නිකුත් කළ නිවේදනයක සඳහන් වෙනවා. ඊයේ දින ප්‍රකාශයට පත් කරන ලද හුදකලා භාවයට පත් කිරීම වලට අමතරව පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් ජුනි මාසේ 21 වෙනිදා උදෑසන 4 සිට බලපැවැත්වෙන පරිදි හුදකලා භාවයට පත් කරනවා. ඒ තමයි නුවර එළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ කළුමැද ඊට පස්සේ හපුගස්තලාව වීරපුර බෙරමන දකුණ සහ පහළ ගොරක ඔය කියන ග්‍රාම නිලධාරී වසම් කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ කළුද මද හපුගස්තලාව වීරපුර බෙරමන පහළ ගොරක ඔය කියන ග්‍රාම නිලධාරී වසම් අද උදෑසන 4 සිට හුදකලා භාවයට පත් කරන බව නිවේදනය කර සිටිනවා. බුද්ධික අපි යමු පුවත්පත්වල තියෙන තොරතුරු සම්බන්ධයෙන් හොයාගෙන සංචරණ සීමා ලිහිල් කරේ ඇයි කියන එක අද දිනමින වාර්තා කරලා තියෙනවා. සංචරණ සීමා ලිහිල් කරේ සෞඛ්‍ය ආරක්ෂක අංශවල උපදෙස් 90යි කියලායි සඳහන් කරන්නේ. සංචරණ සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් විවිධ අයගේ විවිධ කතා අපිට ලක් කරලා තිබුණා. ඒකේ විශේෂම කාරණාව බවට පත් වුණේ සමහර අය කියන පටන් ගත්ත මේ සංචරණ සීමා ලිහිල් කරන්නට එපා 28 වෙනිදා වෙනකන් තියන්න. තව සමහර අය තව අඩුම ගන්න තව සති දෙකක්වත් තියන්න කියලා. නමුත් රාජ්‍ය මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහත්මයා ප්‍රකාශ කරනවා සංචරණ සීමා ලිහිල් කිරීමට ගත් තීරණය සෞඛ්‍ය අංශය සහ ආරක්ෂක අංශවල උපදෙස් අනුවගත් දෙයක් බව ඖෂධ නිෂ්පාදන හා සැපයීම පිළිබඳ නියාමන රාජ්‍ය ඇමති මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරනවා. මෙහිදී පැහැදිලි කරලා දෙනවා ඩෙල්ටා ප්‍රභේදයේ ව්‍යාප්ති වේද යන සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින බවත් ඒ පිළිබඳ අවබෝධයෙන් කටයුතු කරන බවත් ඇමතිවරයා ප්‍රකාශ කරා. සංචරණ සීමා ලිහිල් කරද ජනතාව වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය උපදෙස් නිරන්තරයෙන්ම අනුගමනය කළ යුතු බවද එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. සංචරණ සීමා ලිහිල් කළේ සෞඛ්‍ය සහ ආරක්ෂක විශේෂඥයන්ගේ උපදෙස් මතයි කියලායි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. අද අරුණ පුවත්පත වාර්තා කිහිපයක් එකට පළ කරනවා ගොනු කරනවා. හේකිත්ත කම්හල්ක 128කට කොරුණා ටීකේ බර්නාඩ් ජයලිදල වාර්තා කරන්නේ ගත වූ දින 20 දී ආසාදිතයන් 51303ක් තිස්සරවින්ද්‍ර පෙරේරාගේ වාර්තාව. ඒ වගේම 66 වත්තෙන් තවත් ආසාදිතයන් 72ක් මේ අර ඉන්දියානු ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය ගිය සතියේ වාර්තා වෙන්නේ දෙමටගොඩ 66 වත්ත ප්‍රදේශයෙන්. ඒ අනුව 66 වත්තෙන් තවත් ආසාදිතයන් 72ක් හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට ඇත්තටම මේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වෙලා තියෙනවද කියලා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ පැවැත්වෙන බව අද සඳහන් කර සිටිනවා අරුණ පුවත්පත. ඒ අතර බුද්ධික අපි සූදානම් මේ අරුණ ඇතුල් පිටුවක වාර්තා කරන තවත් කාරණාවකට අවධානය යොමු කරන්න අපේ වුණත් මේ වැරදි සමාජලාට හදාගන්න එපා. ඒ තමයි විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වල ෆේස් ෂීල්ඩ් පමණක් පැළඳීම වැරදි පූර්වාදර්ශයක් කියලා ප්‍රජා වෛද්‍ය විශේෂඥ රංජිත් බටුවන්තුඩාව මහත්මයා සඳහන් කරනවා. ශ්‍රීයානි විජේසිංහයි අරුණ පුවත්පතට වාර්තා කරන්නේ. මොකද එයින් කොරෝනා ව්‍යාප්තිය වැඩි වෙන්න පුළුවන්. ෆේස් ෂීල්ඩ් එක භාවිත කරන්නේ නම් අනිවාර්යයෙන්ම පිරිසිදු මුව ආවරණයක්ද භාවිත කිරීම වෛරසෙන් ආරක්ෂා වීමට අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරයා කියනවා. ඇතැම් විද්‍යුත් මාධ්‍ය මගින් ෆේස් ෂීල්ඩ් එක පමණක් භාවිත කිරීම වැරදි පූර්වාදර්ශයක්. ඒක සමාජයට ගියොත් සමාජයත් ඒක අනුකරණය කරන්න ඉඩ තියෙනවා. ෆේස් ෂීල්ඩ් එක දැම්මට වරදක් නැහැ. හැබැයි ෆේස් ෂීල්ඩ් එක දානවා නම් මාස්ක් එකක් දාන්න ඕනේ. තේරෙන සිංහලෙන්ම කිව්වා. විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වල ෆේස් ෂීල්ඩ් පමණක් පැළඳීම වැරදි පූර්වාදර්ශයක් කියලායි විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහත්මයා කියන්නේ. දිස්ත්‍රික්ක 12ක ග්‍රාම සේවා වසම් 24ක් අද සිට හුදකලා කරයි. ග්‍රාම සේවා වසම් 24ක් හුදකලා කරයි කියලා හමුදාපති ශරණ සිල්ලා මහතාගේ ප්‍රකාශය දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඒ වගේම තමයි දිනමින වාර්තාව අපි ඔබට ඉදිරිපත් කරා. සංචරණ සීමා ඉවත් කරන්න එපා කියලත්
දිනමින වාර්තාවක් තියෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ජනපතිකින් ඉල්ලලා තියෙනවා සංචරණ සීමා ඉවත් කරන්න එපා කියලා. ඔවුන් එහිදී සාකච්ඡා කරන කාරණා කිහිපයක් සම්බන්ධයෙන් ඇයි සංචරණ සීමා ඉවත් කරන්න එපා කියලා කියන්නේ මේ දිනවලදී ජනතාවගේ හැසිරීම සම්බන්ධයෙන් අපිට විශ්වාස කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. සහ ඩෙල්ටා ප්‍රභේදය දිගින් දිගටම ගමන් කරමින් තියෙන නිසා නැත්නම් එය ව්‍යාප්ත වෙමින් තිබෙන නිසා සංචරණ සීමා ඉවත් කරන්න එපා කියලා වෛද්‍ය සංගමයේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලා තිනවා. දැනට පවතින සංචරණ සීමා ඉවත් නොකර තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස තමයි එතුමිය ඉල්ලා සිටින්නේ. විශේෂයෙන්ම ලබන 28 දක්වා හෝ දීර්ඝ කරන ලෙස මීට කලිනුත් ඉල්ලීමක් කරලා තිබුණා. 21 ඉඳලා 23 දක්වා දින කිහිපයක් සංචරණ සීමා ඉවත් කර යලි පැමිණීමේ පදනම කුමක්ද කියලත් සංචරණ සීමා ඉවත් කරන්න එපා කියන කාරණාවේදී ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ජනපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා කියලා අපිට වාර්තා වෙනවා දිනමින පුවත්පතේ. ඒ අතරේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී සුදු සමරවීර මහත්මයා ඩෙන්ගු මර්ධනය කිරීම සඳහා යොදවා තිබෙන බව අද මොබිම් පුවත්පත වාර්තා කරනවා. එය අනුව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඇතුළු එම ඒකකයේ තවත් වෛද්‍යවරු දෙදෙනෙක් නිවැරදි සංඛ්‍යා ලේඛන ලබා නොදෙන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දිගින් දිගටම චෝදනා කළ අතර ඉකුත් සිකුරාදා පැවති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් වූ කොවිඩ් මර්ධනය කිරීමේ කාර්යසාධක බලකාය රැස්වීමේදී ඔවුන්ට විරුද්ධව මේ සම්බන්ධයෙන් දැඩි ලෙස චෝදනා කර ඔවුන් එම තනතුරු වලින් වහාම ඉවත් කරන ලෙසට එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනී මහත්මයා ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කළා කියලාත් මව්බිම් පුවත්පත කියනවා. මේ ස්ථාන මාරු වලින් පස්සේ මෙතෙක් ඩෙන්ගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහනුවර ජාතික රෝහලේ අධ්‍යක්ෂ ලෙස පත් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරනවා. මේ ස්ථාන මාරු වීම සම්බන්ධයෙන් කරුණු දක්වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසෙල ගුණවර්ධන මහත්මයා කියන්නේ කලින් සිට වසංගත රෝග ඒකකයේ ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ සාකච්ඡා පැවැතුණු බවත් එම සාකච්ඡාවලදී ගන්න ලැබූ තීරණයක් අනුව සුදත් සමරවීර මහත්මයා ඩෙන්ගු රෝග මර්ධන ඒකකයේ අධ්‍යක්ෂවරයා වශයෙන් මාරු කළා කියලා සඳහන් කර සිටිනවා. සමිත ගිනිගේ මහත්මයා විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ මහත්මයා තමයි වැඩබලන අධ්‍යක්ෂවරයා බවට පත් වෙන්නේ. හරි නිහඬව වැඩ කරන නිහඬව ගොඩක් වැඩ කරන විශේෂඥ වෛද්‍යවරයෙක් සමිත ගිනිගේ මහත්මයා. අපි මේ ඒ කියන්නේ නිරෝධායන වැඩපිළිවෙල ලංකාවේ ආරම්භ කළ දවසේම ස්වාධීන රූපවාහිනිය වැඩසටහනක් දියත් කළා. එතනදිත් එතුමා ඇවිල්ලා සංඛ්‍යා ලේඛන පිළිබඳව හොඳ අවබෝධයක් තියෙනවා. රෝගය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ වෙද්දී බොහෝ දෙනෙක් එකට වැඩ කරන්න පුළුවන් පුද්ගලයෙක් මෙතෙන්ට පත්වීමත් වැදගත්. අපි සමිතන එහෙම හරියටම දන්නවා කියලා කියනවානේ. අංකත් එක්ක හරියටම වැඩ කරන සංඛ්‍යා ලේඛනත් එක්ක වැඩ කරන කෙනෙක්. ලබන සතියේ කොවිඩ් එන්නත් ලක්ෂ 40ක් ලැබෙනවා කියලා මහාචාර්ය චනත් ජයසුමන මහත්මයාත් කිව්වා. මේ පිළිබඳව අද පුවත්පතට වාර්තා කරනවා රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහත්මයා. කියන්නේ දේශපාලන වශයෙන් උත් කියනවා. එය ක්‍රියාත්මක කරන සභාපතිතුමත් කියනවා නුවන් කොඩිකාරයා මේ වාර්තා ඉදිරිපත් කරන්නේ කොවිඩ් මර්ධන එන්නත් මාත්‍ර තවත් ලක්ෂ 40ක් ලබන මාසෙදී මෙරට ලැබීමට නියමිතව ඇතැයි රාජ්‍ය ඖෂධ නීතික සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කරනවා. කොරෝනා මර්ධන එන්නත් ලබා දීමේ හැකියාව පවතින බවද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවති කොවිඩ් මර්ධන විශේෂ කමිටුවේදී සභාපතිවරයා කියා සිටියා. මේ එන්නත් කරන වැඩපිළිවෙල සඳහා කොරෝනා මර්ධන එන්නත් මාත්‍ර ලක්ෂ 40ක් දැනට ගෙන්වා ඇතැයි විශේෂයෙන්ම සඳහන් කරා. ලක්ෂ 24කට අධික පිරිසකට එක් මාත්‍රාවක් හෝ ලබා දීමට පියවරගෙන තිබෙන අතර මේ වසර අවසන් වන විට මෙරට ජනගහනයෙන් 70ත් අතර ප්‍රමාණයකට එන්නත ලබා දීමට හැකියාව ලැබෙයි කියලා එතුමා විශ්වාසය පළ කරනවා. ඔව්. එතකොට එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථක වුණොත් යම් විදියක උත්තරයක් අපිට තියෙයි. එන්නත් කරණේ වුණත් 100%ක් නිවැරදි උත්තරේ නොවුන වුණත් ලෝකයට මේ වෙද්දි පිළිගන්න පුළුවන් හොඳම විසඳුම තමයි ඒ. තවත් පුවත් ගණනාවක් තියෙනවා. ඒ අතරේ කළුතර දියණියක් අම්මා තාත්තගේ කරදර ඉවස ගන්න බැරුව කියලා ගිහිල්ලා නතර වෙලා තියෙන්නේ පොලිසියේ. අපි විරාමයකින් පස්සේ රට දකින්න අපි නැවතත් රට දකින්න පිටු අතර පත්තර මේන්තුව සමග. ඔව්. බුද්ධික කොරෝනා වලින් පස්සේ දේශපාලනය ගැන යොමු වෙන්න හොඳ පාලමක් තියෙනවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ දිවුරන්න නියමිත මන්ත්‍රීතුමා කියනවා කොරෝනා මර්ධනය කරන්න ඕන නිසා පාර්ලිමේන්තුව යනවා කියලා. කොරෝනා පාලනය හරිමගට ගන්න පාර්ලිමේන්තුව යනවා කියලා හිටපු අගමැති හිටපු විපක්ෂ නායක එක දේවල් කියන්න පුළුවන්.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දැන් අලුතෙනුත් ආපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් විදිහට පත් වෙලා එනවා. එක්සත් ජාතික පක්ෂයේ වත්මන් නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා එක්සත් ජාතික පක්ෂයේ දිගටම හිටපු නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියලා තිනවා කොරෝනා පාලනය හරිමකට ගන්න තමයි මම පාර්ලිමේන්තුව යන්නේ කියලා. එහිදී එතුමා සඳහන් කරනවා පාර්ලිමේන්තුව යන්නට තමාගේ බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. නමුත් විශාල පිරිසගේ බලපෑම් මත තමයි ඒට යන්නට තීරණය කරේ. අසාර්ථක වී ඇති කොරෝනා පාලනය හරිමකට ගැනීම සඳහා යම් හඬක් නගීමට මම බලාපොරොත්තු වෙනවා කියලා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා කියලා සඳහන් කරනවා. ඔව්. අපි සූදානම් පොලිස් මාධ්‍ය ප්‍රකාශක එවැගේම වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාව දුරකථන ඔස්සේ සම්බන්ධ කරගන්න සුබ පැතුම් ඉස්සෙල්ලම ඔබතුමාට උසස් වීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි. ඔව්. දැන් සංචරණ සීමා ලිහිල් කිරීමත් එක්ක පොලිසියේ නිලධාරී මහත්තුරුන්ට රාජකාරී වැඩි වෙනවා කියලා හිතන්නේ අපිට. කොහොමද ක්‍රියාත්මක වෙන්නේ මේ අලුත් මාර්ග උපදේශ? ඒ සඳහා පොලිසිය නියාමනය කොයි වගේද කියලා දැනගන්න පුළුවන් ද නියෝජ්‍ය පොලිස්පතිතුමනි? ඔව් දැන් ඊයේ තමයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ නිර්ණායක ප්‍රකාශයට පත් කරේ. මේ නිර්ණායක 21 වෙනිදා ඒ කියන්නේ අද ඉඳලා ජූලි මාස 5 වෙනි දින දක්වා වළංගු වන ආකාරයට තමයි ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. එතකොට මේක රටේ තියෙන නීතියක් බවට පත් වෙලා තියෙනවා. විටින් විට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කරන සෞඛ්‍ය නිර්ණායක නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනතට අනුව ඔක්තෝබර් මාසේ 15 වෙනිදා ප්‍රකාශයට පත් කරන ලද ගැසට් නිවේදනයට අනුගත වෙනවා. ඒ නිසා මේ නිරෝධායන නියෝගයක් එහි තියෙනවා කාරණා 46ක් සම්බන්ධව සඳහන් වෙලා. මේ කාරණා 46 ගැන විශේෂයෙන්ම මේ ආයතන ව්‍යාපාර පවත්වාගෙන යන අය අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම සාමාන්‍ය මහ ජනතාවත් අවධානය යොමු කරන්න ඕනේ. එහිදී බස්නාහිර පළාත තුල සමහර ක්‍රියාකාරකම් කිසිසේත් සිදු කරන්න බෑ. අනෙක් පළාත් වල පුළුවන්. සමහර ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාව පුරාම සිදු කරන්න බෑ. උදාහරණයක් ඇටියට මේ පබ්, ඒ වගේම බාර්, ඔට්ටු අල්ලන ස්ථාන, ස්පා, ඒ වගේම සැනකෙලි, සාද උත්සව ඒවා පවත්වන්න බෑ ලංකාව පුරාම. පටික වෙළඳාම වගේ දේවල් බස්නාහිර පළාත් තුලට විතරක් සීමා වෙලා තියෙනවා. සුපිරි වෙළඳ සංකීර්ණ නිමි ඇඳුම් සාප්පු වගේ දේවල් 25%ක ධාරිතාවයෙන් පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාරණා ටැක්සි වල යන්න පුළුවන් දෙදෙනෙකුට විතරයි මගින් වියතුර ඇරෙන්න. මේ කාරණා ගැන අපි නිරන්තරයෙන් අවධානයෙන් අද පසු වෙනවා. ඒ සඳහා පොලිස් නිලධාරීන් අපි යොදවලා තියෙනවා. ඔව්. ඒ වගේම දැන් සමාජය තුළ රෝගීන් හමු වෙනවද නැද්ද කියලා ඇන්ටිජන් පරීක්ෂාවන් එහෙම සිදු කළා පසුගිය කාලෙදී. ඒ මෙහෙයුම ක්‍රියාත්මකයිද? ඒකත් සෞඛ්‍ය අංශ සමග අපි කතා කරමින් පවතිනවා. ඒ සෞඛ්‍ය අංශ වලින් ලැබෙන සහයෝගය අනුව අපි ඉදිරියේදී ඒ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඔව්. අද පුවත්පත් දෙකක ප්‍රධාන පුවත් දෙකක් සම්බන්ධයෙන් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමතියි. එකක් තමයි දිනවෙන පුවත්පත වාර්තා කරනවා නියෝජ්‍ය පොලිස්පතිතුමනි කෝටි 200ක හෙරොයින් ගංජා නාවික හමුදා අත්අඩංගුවට කියලා. මේ පිළිබඳව තොරතුරු දැනගන්නත් ඕන. දුවගේ මගුල ජයට ගන්න බිස්නස් එකට බැස්සා කියලා කළුතර SI කතා කරනවා. මේ තොරතුරු දෙක ගැනම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔව් ඒක නාවික හමුදාවෙන් කරපු විමර්ශනයක් ගැන තමයි අනාවරණය වෙන්නේ. පස්සේ ඒක පොලිසියට බාර දීලා තිබුණා. ඉතින් මේ උප පොලිස් පරීක්ෂකවරයා විවිධ ප්‍රකාශ කරලා තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් මේ අපි ඒ ගැන තාම විමර්ශන කරගෙන යනවා. ඔහු සැකකරුවෙක්ගේ ප්‍රකාශයක්. නමුත් එකම දේ කියන්න ඕනේ දේ තමයි කුමන හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා පොලිසියේ දූෂිත නිලධාරීන්ට තැනක් නැහැ. මේ තොරතුරු ඇවිල්ලා සති 3ක් වෙනවා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ වෙත. ඉතාම සූක්ෂම අපි විමර්ශනය කරේ. තොරතුරු ලැබෙනකොටම දැනගත්තා මේකට මේ උප පොලිස් පරීක්ෂකවරයා සම්බන්ධයි කියලා. නමුත් අපි අඛණ්ඩව විමර්ශන කරලා ඔහු අත්අඩංගුවට ගැනීම සිදු කළා. පොලිසිය නිලධාරීන් සම්බන්ධ නම් අපි ඊට වඩා සාමාන්‍ය ක්‍රමවේදයට වඩා පරිබාහිරව විධිමත් විමර්ශන සිදු කරනවා. එවැනි නිලධාරීන් අපේ සේවයෙන් පන්නා දමන්න අවශ්‍ය කටයුතු කරනවා. ඔව්. ඒ වගේම නියෝජ්‍ය පොලිස්පතිතුමනි මේ කුඩු කෝටි ගණන් කිලෝ ගණන් අල්ලනවා. ඊට පස්සේ සමාජලාවට මේවට මොකද වෙන්නේ කියලා සමාජයේ ප්‍රශ්නයක් තියෙනවා. අලුතෙන් නීති හදන්න යනවද? ඒ කියන්නේ රස පරීක්ෂක වාර්තා ලැබිච්ච ගමම්ම කුඩු විනාශ කිරීමේ හැකියාව තියෙන අලුතෙන් නීති ගෙනෙන්න සූදානමක් තියෙනවද? ඔය අතරම දැන් මේ 1984 ගෙනාපු නීතියේ යම් ප්‍රතිපාදනයක් තියෙනවා මේ ගැන. නමුත් ඒක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ ආකාරයට මේවා විනාශ කළොත් සමහරట్లాට විත්ති පාර්ශවයට වාසියක් වෙන්න පුළුවන්. ඒකේ ක්‍රමවේදයක් සඳහන් කරලා නැති නිසා. ඒ නීතිය අපි තවදුරටත් විධිමත් කරලා සංශෝධනයක් එක්ක ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැන අපි විශේෂම අධිකාරණ ඇමතුමා සමග සාකච්ඡා කරලා තියෙනවා. අලුත් නීතියක් හැටියට ගෙනෙන්නේ.
හොඳයි බොහොම ස්තුතියි වැඩබරන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතාට කාර්යබහුලයි. ඒ කියන්නේ අර ටක් ගාලා ඒ කියන්නේ තප්පරයක්වත් ආයි අපිට යවන්න වෙලාවක් නැහැ. කොරෝනා හැදුණු ලක්ෂ 2ක් හොඳ වෙලා කියලා තියෙනවා දිනෝෂ. දැන් මේ පිළිබඳවත් අපි සූදානම් වාර්තාව ඉදිරිපත් කරන්න දින මින පුවත්පත මේ වාර්තාව ඔබට ගෙන එන්නේ. කොරෝනා හැදුණු ලක්ෂ 2ක් සුව වෙති. සන්ධ්‍යා කරුණාරත්නයි මේ වාර්තාව දින මින පුවත්පතට ඉදිරිපත් කරන්නේ. COVID-19 ආසාදිතව පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 2,01,389ක් බව වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කරනවා. පූර්ණ සුවය ලබා රෝහල් හා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පිටව ගිය බවද එම අංශය ප්‍රකාශ කරනවා. මේ පිළිබඳව තමයි සඳහන් කරන්නේ රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන 214ක ආසාදිතයන් ප්‍රතිකාර ලැබමින් සිටි. ආසාදිතයන් 33732ක් මේ වන විට රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ඉන්නවා කියලා සඳහන් කරනවා. 33792යි ඉන්නේ. මෙරට ජනගහනයෙන් කොවිඩ් මර්ධන එන්නත් පළමු මාත්‍රාව 24,55,180ක් 24,55,180 දෙනෙකුට ලබා දීලා තියෙනවා. දෙවන මාත්‍රාව 8,06,252කට ලබා දීලා තියෙනවා කියලත් වසංගත රෝග විද්‍යාංශය ප්‍රකාශ කරනවා. අද බංගලිදේශයෙන් ණයගත් ආණ්ඩුව නයිජීරියාවෙනුත් ණය ගන්න හදනවා කියලා චෝදනා කරනවා හර්ෂද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ආචාර්ය හර්ෂද සිල්වා මෞබිම පුවත්පත වාර්තා කරනවා බංගලිදේශයෙන් ණයගත් ආණ්ඩුවට දැන් නයිජීරියාවෙනුත් ණය ගන්න සිද්ධ වෙලා රට තුල සංචිත ලෙස ඩොලර් නැහැ. එම නිසා අපි කොහොමද පිටරටින් බඩු ආනයනය කරන්නේ? මේ වන විට නොයෙකුත් ආනයන තහනම් කරලා තවත් දේ සීමා කරලා තෙල් මිල ඉහළ නොදැම්මොත් බැංකු පද්ධතිය කඩා වැටෙන බව මහ බැංකුව ප්‍රකාශ කර තිබෙනවා. මේ ආදී විදිහට හර්ෂද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කරනවා. ඒ වගේම දැන් මෙහිම චෝදනා එක්කම අපිට මතක් වෙන කාරණාව තමයි 2015 සිට 2019 දක්වා ආර්ථිකයේ කඩාවැටීමක් තිබුණේ. ඒ වගේම 2019 දී ජනාධිපතිවරයා බලයටපත් වෙලා මාස 6ක් 8ක් විතර යනකම් ඒ කියන්නේ ගිය අවුරුද්දේ අගෝස්තු වෙනකන් තිබුණේ සුළුතර පාර්ලිමේන්තුවක් පනතක් සම්මත කරගන්න බෑ පරිපූර්ණ කැස්සපේන්තුවකට යන්න සීමා තිබුණා. එහෙම තත්ත්වයක් තුළ තමයි මේ එන්නේ ඊළඟට පාර්ලිමේන්තු බලය පිහිටුවනවත් එක්කම දෙවන රැල්ල තුන්වන රැල්ල කොරෝනා වෙනවා. මේ තත්ත්වයන් එක්ක තමයි තර්ක ගෙනෙන්නේ සාතර්ක කොයිතරම් සාධාරණද කියලා විමසා බලන්න ඕනේ. ඒ වගේම මුජිබර් රහ්මාන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා පාස්කු දින කොමිසම තියෙනවා සහරා ජෙස්මින් මැරිලා නැහැ කියලා. සමා වෙන්න පාස්කු දින කොමිසම කියනවා සහරා ජෙස්මින් මැරිලා නැහැ කියලා මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා කියනවා. ඒ වගේම දැන් මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා දැන් මේ ගේන සටන් පාට සහ බලයේ ඉන්නකොට කියපු දේවල් අතර ඒ කියන්නේ බලයට ඇවිල්ලා වුණත් නැවත වතාවක් මොනවද කරන්න යන්නේ කියන එක අර පරණ සටන් පාට දිහා බැලුවම පේන්න තියෙනවා. දැන් බලයේ නැති මොහොතේදී ගේන සටන් පාට සමහරවිට ඉන්ධන මිල වෙන්න පුළුවන්. හැබැයි එතකොට මාස් පතා ඉන්ධන මිල වැඩි වෙච්ච හැටි ඒ වගේම දැන් සාරා ජෙස්මින්ලා පාස්කු මහමුල කරුවන් හෙලි කරන්න කියලා මේ මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා කියනවා. ඒ වගේම තමයි ඒවයි සලකුණු පේන්න තියෙද්දි කිඹුලේ කොරහ දකිනවා මේ කොරහ කිඹුල්ලු දකිනවා කියලා ඔවුන්ම කිව්වේ. එතකොට මේ සටන් පාට දැන් තියෙන ඒවා නෙවෙයි එදා තිබුණේ. ඒවත් මතක් කරගෙන තමයි නිර්මාණි ගුණරත්න මේ ලිපිය සඳහන් කර සිටින්නේ. බංගලාදේශයෙන් ණයගත් ආණ්ඩුව නයිජීරියාවෙනුත් ණය ගන්න හදනවා කියන චෝදනාව. අපි දිනෝෂ දිගින් දිගටම කතා බහ කරා විශේෂයෙන්ම තෙල් මිල වැඩි වෙන එක හොඳ නෑ තමයි. ඒක දිනෝෂත් මමත් අපි කැමතිත් නෑ භාණ්ඩවල මිල වැඩි වෙනවා නම්. නමුත් තෙල් මිල වැඩි වෙනකොට ලෝකේ අනිත් රටවල් වල තියෙන තෙල් මිල ගැන සංසන්දනය කරාම ඉන්දියාවේ ලංකාවේ පෙට්‍රල් වල ප්‍රමාණයත් එක්ක ඉන්දියාව ගත්තොත් එimhe ඉන්දියාව 240කට 250කට වැඩි මිලකට තමයි තෙල් මිල තියෙන්නේ. අපි මේ 160 ගණන් 170 ගණන් වලට යද්දි දැනට මංගල සමරවීර අමාත්‍යවරයා නිකුත් කරපු සූත්‍රයේ විදිහට දිගින් දිගටම මාස්පතා වැඩි වෙමින් නඩු වෙමින් එහෙම ගියා නම් මේ වෙනකොට රුපියල් 250කට ආසන්න ප්‍රමාණයක තෙල් මිල තියෙන්න ඕන කියලා ගණන් බලලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි දෙපැත්තම කළමනාකරණය කරන්නේ කොහොමද කියන එක පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම තමයි අද දිනමින පුවත්පත වාර්තා කරලා තිනවා විපක්ෂ නායක ධූරය ගැන රනිල් කතා කිරීම විහිළුවක් කියලා මන්ත්‍රී හේෂා විතානගේගේ ප්‍රකාශයක් අද දිනමින වාර්තා කරලා තිනවා. ශිරාන් රණසිංහයි වාර්තා කරන වසර 25ක් එජාප නායකත්වය හා විපක්ෂ නායකකමේ රැඳී සිටමින් ලැබුණු ආණ්ඩු බලය රැක ගැනීමට අසමත් වූ රනිල් වික්‍රමසිංහ නැවත විපක්ෂ නායකගේ ධූරය ගැන කතා කිරීම විහිළුවක් බව රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ප්‍රකාශ කරා කියලා සඳහන් කරනවා. කොහොම වුණත් රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පැමිණීම විපක්ෂයේ බොහෝ දෙනාගේ කතා බහට ලක් වෙලා තියෙනවා. ඒ පිළිබඳව අපි සමගි ජන බලවේගයේ එහාට මෙහාට වීම ඔවුන්ගේ
එකකට චෝදනා එල්ල කිරීම සහ මුලින්ම කරේ සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි දිගටම සංවිධාන බලවේගයේ නායකයෙක්. ඒ වගේම තමයි එතුමා තමයි දිගටම විපක්ෂ 나යකයා කියලාත් ඔවුන්ම යෝජනා ස්ථිරත්වයක් කරගන්න ලැබුවා. ඇයි මේ තරම් කලබල? අද ලංකාදීප පුවත්පතත් ප්‍රධාන සිරස්වල හැටියට වාර්තා කළෙත් පහුගිය සතියාන්තයේ වාර්තා වෙච්ච පුවත ඒ තමයි එප්පාවල ෆොස්ෆේට් සමාගම කර්මාන්ත අමාත්‍යාංශයෙන් ගලවලා කෘෂි කර්ම අමාත්‍යාංශයට ගත්ත පුවත අද මව්බිම් පුවත්පත වාර්තාවක් ගෙනෙනවා 2020 අගසිට 2021 ජුනි දක්වා එප්පාවල ෆොස්ෆේට් මිලියන 104ක වාර්තාගත ලාභයක් ලැබුවා. පාඩු ලබන සමාගම් ලාභ ලබන සමාගම් කරන හැටි ගැන මෑත කාලේන හොඳම ආදර්ශය එයයි කියලා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහත්මයා කරන ප්‍රකාශයේ නිපුණි ඒකනායක මව්බිමට වාර්තා කරද්දී ඒත් එක්කම ගම්මන්පිලට විමල්ට කළ පලා බෙදීම සන්දානයේ අපට පීඩනයක් කියලා අමාත්‍ය වාසුදේව නානායකාර මහත්මයා කරන ප්‍රකාශයත් කුමුදු පුල්ශාන්ත වාර්තා කරනවා මව්බිම පුවත්පතට. දිනවෙන පුවත්පත වාර්තා කරනවා පසුගිය වසරට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 189.8කින් ඉහළට කියලා. පසුගිය වසරට සාපේක්ෂව වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 189.8කින් ඉහළට කියලා මහින්ද අලුත්ගෙදරගේ වාර්තාව. COVID-19 වසංගතයත් එක්ක රට තුළ පවතින ආර්ථික සමාජික කටයුතු සීමා කිරීමේ කාරණාවේදී උවද පසුගිය වසරේදී අප්‍රේල් මාසයට සාපේක්ෂව මේ වසරේ අප්‍රේල් මාසයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම 189.8කින් ඉහළ ගොස් තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කරන වාර්තාවේදී සඳහන් වෙනවා. 189.8කින් ඉහළ ගියා කියලා කියන්නේ අපිට අපේ ඩොලරය සම්බන්ධයෙන් සුබ සිහින් දකින්නට හැකියාව ලැබෙයි ඉස්සරහට. ඒ වගේම තමයි 2020 අප්‍රේල් මාසයේදී පැවති ඩොලර් මිලියන 282ක් වූ වෙළඳ භාණ්ඩ අපනයන ආදායම මේ වසරේ අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 818ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අප්‍රේල් මාසය තුල ඉතිහාසයේ වාර්තාගත වූ ඉහළම ආදායම් අගය බවද ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තාවේ ඉදිරිපත් කරනවා. කොවිඩ් වසංගතයේ තුන්වන රැල්ල ආරම්භ වීමේ බලපෑම නිසා අලුත් අවුරුදු නිවාඩු ආශ්‍රිතව සිදු වූ වෙනස් වීම හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී වාර්තා වී තිබෙන වෙළඳ අපනයන භාණ්ඩ ආදායමට සාපේක්ෂව අප්‍රේල් මාසයේදී 125.2කින් පහළ ගොස් තිබුණා. කෙසේ වෙතත් පසුගිය 2020 වසරේ මුල් මාස 4 කාලයේදී වෙළඳ භාණ්ඩ අපනයන ආදායම ඇමරිකන් ඩොලර් මිලියන 2932ක් වී තිබෙන අතර 29.6ක වර්ධනයක් පෙන්නුම් කර තියෙනවා කියලා සඳහන් කරනවා. භාණ්ඩ අපනයන ආදායම මේ වසරේදී එම කාලය තුලදී ඩොලර් මිලියන 3800 දක්වා ඉහළ ගොස් තිබෙන බවද මහ බැංකුව පෙන්වා දෙනවා. මේ තොරතුර පැහැදිලි කරලා දුන්නේ අපි හැමදාම හිතන්නේ කොරෝනා ආවම අපි වැටෙයි. ආණ්ඩුව කරන දේවල් වලින් අපිට හරි කාරණාවක් සිද්ධ වෙන එකක් නැහැ. නැත්නම් රටට හරි කළමනාකරණයක් ඇති වෙන එකක් නැහැ කියලා. නමුත් තොරතුරු වාර්තා කරනවා මේ සියල්ල කරන්නේ මොන හේතුවක් නිසාද? අපි යම් වර්ධනයක ඉන්නවා කියන කාරණාව. යමු වෙලාව බලමු. සුරක්ෂිත වේගවත් ලෙස ඉතා පහසුවෙන් ඉටු කර දෙයි. POC Smart Online Banking. අපි නැවතත් රට දකින්න පිටු අතර දිනෝෂ දැන් බුද්ධික එහෙම කිව්වම අපනයන ආදායම ඒ කියන්නේ අපේ දේවල් ආනයනය කරලා ලබන ආදායම සමාන අපනයන කළ මේ විකුණනවා කියන වචන කියන්නම් බෑ. ඊට පස්සේ ඕකෙත් වෙන තේරුමක් ගන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මේ ජිරාෆ්ට වඩා රයිනෝ උස යන්න පුළුවන්. ජිරාෆ්ට වඩා රයිනෝ උස යන්න පුළුවන්. කොහොමද? දැන් සාමාන්‍යයෙන් අපි දන්නේ ජිරාෆ් තමයි උස. ඔව් ජිරාෆ් තමයි උස. ඒ කියන්නේ ආනයනයේ පහලින් තියෙන්න ඕන අපනයන තත්ත්වයට වඩා. ඔව්. කියන්නේ ආනයනයේ උඩනේ තියෙන්නේ ගෙන්නනේවනේ වැඩි. හරිද? අපනයනය කළාම තමයි අපිට ආදායම ලැබෙන්නේ. ජිරාෆ්ට වඩා රයිනෝසිරස් උසට ඉන්න ඇති කියලා මේ වෙනකොට පරීක්ෂණ මගින් තහවුරු වෙලා තියෙනවා. ධම්මික සෙනවිරත්න අරුණ පුවත්පතට වාර්තා කරන බුද්ධික ඔය පුවත කිව්වෙන් පස්සේ අපනයන ආදායම 189.8කින් වැඩි වෙලා කියලා කිව්වම නිකන් ජිරාෆ්ට වඩා රයිනෝ උස යන්න පුළුවන් කියලා හිතනවා. බයඹදිග චීනෙන් සොයාගත් යෝධ රයිනෝ පොසිලිය නව පර්යේෂණයකට අයත් බව එහෙම නැත්නම් පර්යේෂණ විශේෂයකට අයත් බව සඳහන් කරනවා. ඒ මගින් සනාථ කරන කාරණාව තමයි මීට මිලියන 26.5ක් අවුරුදු මිලියන 26.5කට කලින් ඉඳපු ටොන් 21ක් විතර බර ඇති රයිනෝසිරස් එයා දැන් ඉන්න ජිරාෆ්ටත් වඩා උස එක්කෙනෙක් වෙන්න ඇති කියලා විශ්වාස කරනවා. මීටර 7ක පමණ ඒ කියන්නේ අඩි 23ක් විතර උස පිහිටි ගස් මුදුන් කරා පවා හිස යොමු කළා ඒවයින් දලු කොළ කන්න පුළුවන්කම තිබෙන්න ඇති මේ රයිනෝට. ඒ නිසා ජිරාෆ්ටත් වඩා උස රයිනෝලා ඉඳලා තියෙනවා. අපිත් අපනයන වලට වඩා
ආනයන අඩුවෙන් තියාගෙන හිටපු රටක්. පෙරදිග ධාන්‍යාගාරය හිටියට. ආයෝන්නම් අපිට මේ කිව්වාගේ ජිරාෆ්ට වඩා උස යන්න පුළුවන්. අපි ඊයේ දවසේදී ඊයේ රාත්‍රියේ දිනෝෂම කරපු වැඩසටහනක් ගියා. උරුමේ වැඩසටහන. ඒ වැඩසටහනේදීත් අපි කතා බහ කරා මේ කාබනික පොහොරවල විශේෂත්වය, අවශ්‍යතාවය සහ මේ රට පරිස්සම් කරගන්න කොයිතරම් මහන්සි වෙන්න ඕනද කියලා. ඕකෙම අනිත් පැත්තේ දිනෝෂ මට දැන් මම ගෙදර ඉඳලා තමයි ආවේ ඊයේ. දැන් නිලුව ප්‍රදේශය ගත්තට පස්සේ ඒ මුළු පැත්තම ගත්තාම ජනතාව පුදුම අපහසුතාවයකින් ඉන්නේ පොහොර නැතුව. දැන් තේ ගන්න දෙයක් නැහැ, තේ ගස්වල දළු එන්නේ නැහැ, දළු ලබා දෙන්න විදියක් නැහැ, මාස ගණනකින් පොහොර ලැබිලා නැහැ. අලුතෙන් කතා බහ කරලා තිනවා රසායනික පොහොර යම් යම් ප්‍රමාණයක් බාර දෙන්න. නමුත් එයින් ජනතාවට සැනසෙල්ලක් ලැබිලා නැහැ, ගොඩක් අයට පොහොර ලැබිලා නැහැ. පොහොර කළමනාකරණය හා නියාමන ජාතික ලේකම් කාර්යාලයක් ආරම්භ කරලා තිනවා. ධනුෂ්ක ගොඩකුඹුරයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඉදිරි දශකය තුළ මෙලට කෘෂිකර්මාන්තයට මුළුමනින්ම කාබනික පොහොර යොදා ගැනීමේ වැඩපිළිවෙලට සමගාමීව පොහොර කළමනාකරණය හා නියාමනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලයක් ස්ථාපිත කිරීමට රජය සැලසෙනවා. දැනට ක්‍රියාත්මක වන ජාතික පොහොර ලේකම් කාර්යාලය වෙනුවට ස්ථාපිත කරන මෙම නව ආයතනයට පොහොර සම්බන්ධ කළමනාකරණය හා නියාමනයේද ඇතුළත්ව නිශ්චිත තීරණ ගනිමින් කඩිනමින් ගත හැකිසේ බලතල පැවරීමට නියමිත වෙලා තියෙනවා. 1988 අංක 67 දරන පොහොර විධිමත් කිරීමේ පනත අහෝසි කොට නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සූදානම් වෙනවා. මේ සම්බන්ධයෙන් විවිධ ශ්‍රේෂ්ඨ නියෝජන කරමින් විද්වතුන් ඇතුළත් කමිටුවක් පත් කරලා පුළුල් අධ්‍යයනයක් කරනවා කියලා කියනවා. ජනතාව කියන්නේ දිනුෂි දිගින් දිගටම ඔව් අපි සූදානම් කාබනික පොහොර වලට. හැබැයි එක පාරටම කළා මිනිස්සු නන්නත්තර වෙලා තියෙන්නේ. ගමට යන්න විදිහක් නැහැ. හැම වෙලාවකම මිනිස්සු කතා කරන්නේ මොකක්ද? පොහොර නැහැ වෙනද තිබුණා. ඔය කොරෝනා තත්ත්වය මොන දේ ආවත් මිනිස්සුන්ට විශේෂයෙන්ම තේ වගාව කුඹුරු වගාව මේ කරන මිනිස්සු ජනතාවට විශාල මේ ජනතාව විදිහට ගත්තාම ඕන් රජයට විශාල වශයෙන් බලපෑම් ඇති කරේ නැහැ. උන් කොහොම හරි කරලා කළමනාකරණය කරගත්තා. සමහර කවට 5000 ඉල්ලන්න ගියෙත් නැහැ. මොකද උන්ට ආර්ථිකය හොඳ ශක්තිමත් තිබුණා. එක පාරටම සියල්ල නවත්තලා දැම්මහම මොකද්ද කරන්නේ? මෙන්න මේ පිළිබඳව දැනුවත් විය යුතුයි. ඒ පිළිබඳව තමයි කළමනාකරණය කරගත්තේ ඕන. ඒ නිසාම තමයි පොහොර නියාමනය සහ කළමනාකරණය සම්බන්ධයෙන් ජාතික ලේකම් කාර්යාලය ආරම්භ කරලා තියෙන්නේ. තව අවුරුද්දකට පස්සේනේ කාබනික පොහොර ඕන කියලා කියන්නේ. ඊළඟ කන්නේදී ඊට කලින් මේ කන්නේ වගා කරගන්න. නැත්නම් මේ කන්නේ දළු ටික නැති වුණොත් ගස් ටික නැති වුණොත් මුකුත් කරගන්න හම්බෙන්නේ නැහැ. ඒකට විසඳුමක් තවමත් කවුරුවත් දීලා නැහැ. ඒගොල්ලෝ තමයි ගැටලුව තියෙන්නේ. ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒක තමයි බුද්ධික. දැන් බුද්ධික කියන ප්‍රශ්නේ හරි. ඒ තමයි මේ කන්නේ වගා කරන්න පොහොර නිසි පරිදි ඇතැම් තැන් වලට ලැබිලා නැහැ. බොහෝ තැන් වලට ලැබිලා. ඔව්. දැනට තියෙන ගැටලුව තමයි ගාල් විශ්වයේ බොහෝ තැන් වල ලැබෙනවා. ඊයේ මම පැති වල ගියා. අමතිවරුන්ට කතා බහ කරනවා හැමෝටම කරා. මේක තමයි ඇත්ත කතාව. මේකට ඉතාමත්ම ඉක්මනින් කටයුතු නිර්මාණය කරන්න ඕන. ඉතාමත්ම හොඳ වැඩපිළිවෙලක් ලංකාවේ මේ ක්‍රියාත්මක වෙන්නේ. ඔව් කාබනික පොහොර අත්‍යවශ්‍යයි. හැබැයි ඉන්න ජනතාවට මොකද්ද කරන්න කියන එක මත තමයි සියල්ල තීරණය වෙන්නේ. ඔව් ඒක තමයි. ප්‍රශ්න දෙකක් තියෙනවා. දෙක එකට පටලවන එක තමයි බුද්ධික නෙවෙයි ඈ. බුද්ධික නෙවෙයි. මොකද මේක පටලවන්නෙත් මේ ගැටලුව ඊයේ ආචාර්ය කිරිවන්දනී මහත්මයාමත් කිව්වා මේක පේනවට වඩා මේක මුල් අල්ලලා තියෙන්නේ. හරිද? එතකොට මේ කන්නේ වගා කරන්න ගොවි ජනතාවට පොහොර නැති එක ප්‍රශ්නයක්. ඔව් ඇත්ත. ඒක අපිත් අත්විඳිනවා. හැබැයි සංඛ්‍යාලයක නම් බැලුවොත් මේ කන්නේ පොළොවට දාන්න පුළුවන් පොහොර ප්‍රමාණයට වඩා 3 ගුණයක් පොහොර ගෙන්නලා තියෙනවා. ඒතර ඒක කොහෙද තියෙන්නේ? මහා පරිමාණ වතු සමාගම් ඒවා ගොඩ ගහගෙන තියාගෙන ඉන්නවා කියලාත් කියනවා. හැබැයි මේවා එක්ක බුද්ධ්‍යංශ යොදවලා හරි හොයාගන්න වෙනවා. අපි දැක්කා ගබඩා කරලා තියෙනවා කියලා පොළොන්නරුවේ ගිහිල්ලා අන්තිමට නිකන් නිලධාරීන් යන්නේ මෙහෙන් සිංහය වගේ ගිහිල්ලා අන්තිමට වලිගේ සිංහ බලු වෙලා එනවා. ඒ තත්ත්වයට ගැටලුව තමයි දිනෝෂ දැන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ගත්තොත් එහෙම ඉතාමත්ම විශාල රාජ්‍ය යන්ත්‍රණයක් තියෙනවා. නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ සියල්ලම තිබිලත් ඇයි මේක කරගන්න බැරි වුණේ? එතකොට ඉතාමත්ම හොඳ කාරණාවක් මේ රජය විසින් කරන්න හදනකොට කවුද මේකෙන් කකුලින් අදින්නේ? ඉතාමත් ඉක්මනින් මේකට තොරතුරු දී යුතුයි. එහෙම නැත්නම් තේ වගාව වගේ ප්‍රධාන ආර්ථික භෝගයක් අපන යන භෝගයක් විනාශ වුණොත් සහ ජනතාව ඒ පිළිබඳව තියෙන උනන්දුව නැති වුණොත් එහෙම එතනින් එහාට මොකක් වෙයිද දන්නේ නැහැ. ඒ පිළිබඳව තමයි ඉතා විශේෂ වශයෙන්ම කටයුතු කළ යුත්තේ. දැන් ගිය සිකුරාදා අපි දැක්ක ජනාධිපතිතුමා අර දත්ත ගැන හොඳට කතා කරනවා. මේ පහුගිය 11 වෙනිදා රට අරින්න ඔන්න මෙන්න තියෙද්දි මරණ 101ක් වාර්තා කරනවා. ඒ අතර ඉන්නවා පෙබරවාරි මාසෙ මැරිච්ච කෙනෙක්, අප්‍රේල් මාසෙ මැරිච්ච කෙනෙක්. ඒ කියන්නේ මේ 3 වෙනි රැල්ල පටන් ගෙනත් නැහැ. ওই කතාවම තමයි
තියෙන්න පුළුවන් කියලා අපිට හිතෙන්නේ මේ කෘෂිකර්ම ගැටලුව සම්බන්ධයෙන්. මේ කන්නට ආපු පොහොර කෝ? ඇයි ඒව ගොවින් අතරට ගියේ නැත්තේ? කොයි තැන්වලද හංගලා තියෙන්නේ? හැබැයි ඊළඟ කන්නේ වගා කිරීම සඳහා පොහොර නිෂ්පාදනය කිරීමේ සූදානම තියෙනවා. දැන් ජනාධිපතිතුමාට බලනවා ඇති දැන්. හරිද? බැනුම් අහගෙන හරි මේ වැඩේ කරන්න ඕනේ කියන තැන ඉන්නේ. දැන් අද පත්තරවල ජනාධිපතිතුමාගේ උපන්දිනේ ඊයේ දවසේ යෙදුණා. ඒ වෙනුවෙන් පළවෙච්ච ලිපි තියෙනවා. අපි ඒව තෝරගත්තේ නැහැ කියන්න ජනාධිපතිතුමාගේ පින්තූර පෙන්නලා එතුමාට සුබ පතනට වඩා එතුමා ගන්න පියවරවලට සාධනීය පියවරවලට සුබ පතන්න පුළුවන්, මග කියන්න පුළුවන්, දිරි දෙන්න පුළුවන් ප්‍රවෘත්ති තියෙනවා නම් ඒව තෝරගන්න එක ඊට වඩා වටිනවා කියලා හිතන නිසා ආක්‍රමණශීලී ශාක වර්ග වලින් ප්‍රබල වල්නාශක නිපදවන්න යයි කියලා අද මව්බිම් පුවත්පතට සවිශේෂාදී වාර්තා කරන ඉකුද්දා පරිසර අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකට මෙරට පරිසරයට ඉතා අහිතකර ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙන ආක්‍රමණික ශාක වර්ග කිහිපයක් යොදාගෙන ඉතා සාර්ථක ස්වාභාවික වල්නාශකයක් නිපදවීම කෙරෙහි අවධානය යොමු ඇති අතර ආක්‍රමණික ශාක බහුල වශයෙන් ව්‍යාප්තව පවතින හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඒ සඳහා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට යෝජනා වී ඇත. අපි දකිනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේම විශේෂයෙන්ම අර මේ මහා විශාල වශයෙන් පැතිරලා යනවා ඔය ලේවාය පැත්තේම මේ ආක්‍රමණික ශාක. ඒ වයින් ශාක කියන්නේ පලිබෝ සමාවෙන්න මේ වල් මර්ධන නාශකයක් ආක්‍රමණික ශාක වලින් නිෂ්පාදනය කරන්න පියවර අරගෙන කියනවා. ඒ වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අපිට වාර්තා වෙනවා වැව් වහගෙන තියෙන පාසි වලින් කාබනික පොහොර නිෂ්පාදනය කරන්න පටන් අරගෙන තියෙනවා. මේ ගම්වල මිනිස්සුම තමයි ගම්වල ගොවි ජනතාවම තමයි මේවට සංවිධානය වෙලා තියෙන්නේ. එහෙම වුණොත් එක පැත්තකින් කාබනික පොහොර හම්බ වෙනවා, අනික් පැත්තෙන් වැව් විනාශ වෙලා වැව් වැහිලා තියෙන මේ සැල්වීනියා පාසි ඒ උවදුර විනාශ වෙනවා. මේක තමයි සාධනීය පියවර. හැබැයි අර කිව්වාගේ මේ කන්නේ ගොවීන්ට වගා කරන්න පොහොර නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක්. කැබිනට් අනුමැතියෙන් දින දෙකකට පසුගෙන කාබනික පොහොර තොගයක් රේගුබාරයට කියලා ලංකාදීපේ වාර්තා කරනවා. සන්ඩේ ටයිම්ස් උපුටා දක්වමින් තමයි පුවත එන්නේ. ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයෙන් මෙරටට ඇවිල්ලා තියෙන මදුරෙහි ලියාපදිංචි නොකළ සමාගමකින් ආනයනය කර ඇති මේ බහලුම් 3 හෙක්ටාර් ලක්ෂ 5කට අවශ්‍ය කාබනික පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී දිනකට පසුව මේ පොහොර තොගය ආනයනය කර ඇතැයි රේගු ආරංචි මාර්ග සඳහන් කරනවා. කෙසේ වෙතත් දේශීය කාබනික පොහොර නිෂ්පාදකයන් දිරිගැන්වීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ තීරණය කර තිබෙනවා. නයිට්‍රජන් දියර පොහොර දියරය පමණයි ගෙන්වන්නේ කියලා කෘෂිකර්ම ඇමතිතුමාත් සඳහන් කළා. ඒ අතර කෘෂිකර්ම ඇමතිතුමා තවත් තීරණයක් අරගෙන තියෙනවා. පොල්ගස් කැපීම තහනම් කරේ. සාලී කුමාර ගුණසේකර අරුණ පුවත්පතට වාර්තා කරනවා. පොල්ගස් කැපීම තහනම් කරමින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 32කට නඩු කියලා දිනමින පුවත්පත වාර්තා කරනවා. පාස්කු ප්‍රහාරය ගැන නිකන් අමතක වෙලා ගිහිල්ලාද තවම හරිහැටි මේ කාරණාවල් ඉවර වෙලා නැහැ. අද දිනමින වාර්තා කරනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 32කට නඩු කියලා. පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවල ප්‍රගතිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් නියෝජනය නිකුත් කරමින් පොලිස් මූලස්ථානයේ ඊයේ මේ බව සඳහන් කරා. මේ අනුව කෑගල්ල මහනුවර කුරුණෑගල පුත්තලම සහ කොළඹ යන මහාධිකරණවල මීට අදාළ නඩු 9ක් පවරා ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරා කියලා අද දිනමින වාර්තා කරලා තිනවා. ඒ වගේම තමයි පොසොන් සතිය ආරම්භ පොසොන් සතිය අදින් ආරම්භ ලෝක පුරා සෑම දිනම සුවපත් වේවා කියන වදන තේමාව කරගන්නමින් තමයි මෙවර ජාතික පොසොන් සතිය අදින් ආරම්භ වෙන්නේ. 2329 වන පොසොන් මහ පින්කම පවතින තත්ත්වයේ සමග ජනතාව මිහින්තලා පුදුබිමට වන්දනාමාර කිරීමට යාමට නොහැකි නිසා මිහිඳු මාහිමියන් තමන්ගේම නිවසට වැඩම කළා යයි ප්‍රාර්ථනා ඇතිව සිතකය වචනේ සංවර කරගන්න කියලා සඳහන් කරනවා. මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවටත් සියල්ල සූදානම් කියලා අද දිනමින පුවත්පතේ වාර්තාවත් අපි ඔබට ඉදිරිපත් කරනවා. එහිදී නිරෝගීමත් පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමු වීම සම්බන්ධයෙන් කරපු කතාව ගැනත් අපි ඔබට ඉදිරිපත් කරන්නම්. අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය නිරෝගීමත් පරපුරක් වෙනුවෙන් කාබනික වගාවට යොමු වීම කාලීන අවශ්‍යතාවයක් කියලා එතුමාගේ ප්‍රකාශය තියෙනවා. නාමල් රාජපක්ෂ මහත්මයාගේ ප්‍රකාශයක් තියෙනවා. අපනයන ව්‍යාපාරවල නියුතු ආයෝජකයන්ගේ ගැටලු විසඳීමට කඩනමින් පියවර ගන්නවා කියලා මේ ආදි වශයෙන් තොරතුරු ගණනාවක් අදත් පුවත්පත්වල තියෙනවා. අපි සූදානම් කාටුන් බලන්න යන්න. අපි කාටුන් වලට යන්න සූදානම්. මව්බිම පළවෙනි කාටුනය තෙල් මිල වැඩි කිරීමෙන් රජයට කෝටි 5400ක් කියලා මව්බිම පුවත්පත වාර්තා කරන MD වීරරත්නගේ කාටුනය මේ වාර්තාවේදී පැහැදිලි කළ දෙනවා. කෝටි 5400 රජය කරේ තියාගෙන ඉස්සරහට යනවා ජනතාවගේ රෙදි ගැලවිලා.
අනුරාධ කියනවා ඕකයි තත්ත්වය. අනුරාධ හිරිපිටගේ ඕකයි තත්ත්වය දිවයින පුවත්පතෙන් තෝරගන්නේ. දෙනකොට ටිකෙන් ටික ලාභයේ ජවය සොයා ෆොස්ෆේට් කොටස වෙනතකට ගැලවී ගියා. යන විට විමල් එය සිත සිත දෙනෙත පියා මහින්දානන්ද ඇහුවා සැපද කියා. අංජන ඉන්ද්‍රජිත්ගේ කියලා වැඩක් නෑ කාටුනය දිනමින පුවත්පතට පාටලි ගැන බොරු කියන කුමන්ත්‍රණකාරයෝ සමගි ජන බලවේගයේ ඇතුළෙම ඉන්නවලු. ඒකත් හරියටම මාළු පානවල මාළු නෑ වගේ සමගි ජන බලවේගයේ සමගිය නෑ කියලයි අද අංජන ඉන්ද්‍රජිත් දකින්නේ කියලා වැඩක් නෑ තුල. හුරේ රා රටේ ශක්තිමත් විපක්ෂයක් නෑ කියලා රනිල් කියනවා. රනිල් ගෝලය හදපු හැටි තමයි ඔය සර්. රනිල් ගෝලය හදපු හැටි තමයි ඔය. ගිනි කසය ගජමන් ඕනගේ ඩිලිවරි ගාස්තුත් එක්කර එකමිටය මත්පැන් එන්න තුරා නලියන්නේ කටය. බිඳලත් අහවරයි ගෙයි තිබු පොඩි කැටය ඒකත් පාඩු නැති බැරි පොඩි මිනිහටය ගජමන් ඕන. දවසේ පද 4 විදුර අබේනායක ගොනු කරනවා. හරියට මාසයක් වහලා තිබුණු රට ඇරියත් වැහි 23 රෑ 10 සිට කනබොන සියලු දේවල් මිල නගින විට කුමටද රටක් ඇරලා පෑ ගණනකට විදුර අබේනායක එහෙම අහනවා වගේම තව වහලා තිබ්බොත් තවත් ඉහළ යනවා. අපි ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ පොකට් කාටුනයක් වැටලා ඉන්න ආණ්ඩුවට හයියක් වෙන්නලු රනිල් පාර්ලිමේන්තුවට එන්නේ. එහෙනම් සූරපප්පගේ අරිෂ්ටෙත් තරංගෙයි. සූරපප්පනේ වෙදපප්ප තමයි අරිෂ්ට දෙන්නේ. ඔය කාටුන් අතර බුද්ධික මව්පිය දෙපළගේ වද හිංසා ඉවසන්න බැරුව දැරිය පොලිසියට ඇවිත් කියලා අද ලංකාදීප පුවත්පත වාර්තා කළා. වාදුව දයා හේමන්ත සිල්වා සහ පානදුර සුමිත් ප්‍රේමතිලක වාර්තා කරනවා මව්පියන්ගේ ක්‍රූර වද හිංසා ඉවසාගත නොහැකිව තම නිවසින් පලා ආ බව කියන දැරියක දකුණු කළුතර පොලිසියට බාර වී තිබෙනවා. කළුතර දකුණු අධිකාරියෙකුට ප්‍රදේශයේ නිවසකින් මෙලෙස දැරිය පලා විත් තිබෙනවා. පයින් ඇවිල්ලා තියෙනවා ගෙදර ඉඳලම. දරුවෝ ගැන මීට වඩා හිතන්න වෙනවා. නේද දරුවනි? අද ලෝක සංගීත දිනය කියලා කියනවා. ප්‍රංශය තමයි මුලින්ම මේ ආරම්භ කරලා තියෙන්නේ මෙහෙම දිනයක් පවත්වමු කියලා. හොඳ ප්‍රසංග තිබ්බ. හැබැයි මේ වෙලාවේ නම් ලෝකෙ කොහෙවත් එහෙම ප්‍රසංග තියන්න බෑ. අපි ඒක හිතේ තියාගෙන ඉමු. සංගීතය යනු බුද්ධියට හා දර්ශනයට වඩා ප්‍රබල ආධ්‍යාත්මික ප්‍රකාශනයක් කියලා බීතෝවන් කියනවා. හොඳම කතාව ඒක නෙවෙයි. බොබ් මාලේ සංගීතය ගැන හරි අපූර්ව දෙයක් කියලා තියෙනවා. සංගීතය ඇති හොඳම දෙයක් නම් ඒ ඔබට පහර දුන්නත් වේදනාවක් දැනෙන්නේ නැහැ. පරිස්සමෙන් ඉන්න. ලස්සන දවසක් ලස්සන සතියක් ඔබට ප්‍රාර්ථනා කරනවා. මේ හංගල දෙවිච මාස්කයක් ගත්තා. අපි ඉන්නේ